පුතේ ආරම්භ කරමු හැමෝටම අයබෝවන් සුබ දවසක්. ඉතින් අපේ පරීක්ෂණ වැඩසටහනේ මේ පන්ති මාලාවේ දෙවෙනි දවසේ තමයි අද දවසේ ඔයාලා එකතු වෙලා ඉන්නේ. එතකොට අද දවසේ අපේ මාතෘකාවට පත් වෙලා තියෙන ප්‍රතිශත. ඔයාලට නිශ්චිත කාලසටහනක් මේ වෙනකොට ලැබිලා ඇති මොන දවස්වලද මොන පානක්ද සිද්ධ වෙන්නේ කියන එක. ඉතින් අද දවසේ අපිට ලැබිලා තියෙන මාතෘකාව තමයි ප්‍රතිශත. ඉතින් පුතේ අපි කල් වේලා යවන්නේ නැතුව ඉක්මනින් අපේ වැඩේට යමු. අපේ පොතට යමු. රිවිෂන් බුක් එකත් එක්ක තමයි පුතේ මේ තනිකර පුනරීක්ෂණ පන්තිමාලාව සකස් වෙලා තියෙන්නේ. මේකේ තියෙන ගැටලු එක් තේමාවල් යටතේ වර්ග කරලා ඒ තේමාවල් වලට අනුකූලව දිනයන් වකවානුවන් වෙන් කරගෙන පිළිවෙලට වැඩ ටික කරගෙන යනවා. රයිට් පුතේ අපි ඉක්මනින් යමු අපේ ප්‍රතිශත ගැටලුවට. මම මේ හදන්න යන්නේ ඔයාලට ලැබිලා තියෙන පළවෙනිම ප්‍රශ්න පත්‍රයේ ව්‍යුහගත රචනා ප්‍රශ්නවල හතරවෙනි ප්‍රශ්නයට. ඒ කියන්නේ පළවෙනි පේපර් එක තියෙනවනේ ෆස්ට් පේපර් එකේ ව්‍යුහගත රචනා ප්‍රශ්නවල හතරවෙනි ප්‍රශ්නේ මෙන්න මේ ප්‍රශ්නයට. නිවසක වාර්ෂික තක්සේරු වටිනාකම කියලා තියෙන අන්න ඒක. රයිට් ගාන මෙහෙමයි කියන්නේ. නිවසක වාර්ෂික තක්සේරු වටිනාකම 40000ක් වේ. එම දේපල සඳහා නගර සභාව 108ක වාර්ෂික වරිපණම් බද්දක් අය කරයි. නිවස සඳහා වාර්ෂික වරිපණම් බදු මුදල ගණනය කරන්න. පුතේ නිවසේ තක්සේරු වටිනාකම 40000යි. ඕකෙන් 100ට මම අංක 4 කියලා දාලා හදන්නේ පේපර් එකේ 4 වෙනියට තියෙන ගානෙකින්ද ඒ පාර්ට් එක ප්‍රොබලක් අංක 1. නිවස සඳහා අය කරන වාර්ෂික වරිපණම් බදු මුදල. පුතේ නිවසේ තක්සේරු වටිනාකම 40000යි. නිවස 40000ක් වටිනාකමක් තියනවා කියලා වර්ෂයකට තක්සේරු කරන්න තියෙනවා. ඕකෙන් 108ක් පුතේ වරිපණම් බදු ගෙවන්න ඕනේ. එහෙනම් ගෙවන්න ඕන බද්ද කීයද කියලා යහන්න. මේ තක්සේරු වටිනාකම තියෙන මේකෙන් 108ක් බලනවා කීයද? 40000න් 108ක් සුළු කරන්න මේ බිංදු දෙකට මේ බිංදු දෙක කැපෙන. 4 වරක් 8 32යි. මේ ඉතුරු එකේ බිංදු දෙක අගට දාන රුපියල් 3200යි. එහෙනම් මේ නිවස සඳහා අය කරන වරිපණම් බද්ද පුතේ රුපියල් 3200යි. වරිපණම් බද්ද රුපියල් 3200යි. ප්‍රොමිලකාංක දෙක කාර්තුවකට ගෙවන වරිපණම් බදු මුදල. එහෙනම් කාර්තුවකට ගෙවන්න මුදල කියලා. පුතේ මේ 3200 අවුරුද්දකට ගෙවන්න බද්ද. කාර්තුවකට ගෙවන්න බද්ද කියලා. අපි කොහොමද ඒක හොයන්නේ? අවුරුද්දකට ගෙවන්න තියෙන බද්ද 4ට බෙදුවාම කාර්තුවකට ගෙවන්න බද්ද එනවා. ඇයි ඒ? වරිපණම් බදු ගෙවන්නේ මේ විදිහට නේද? කාර්තුව වශයෙන් නේද? අවුරුද්දකට එකපාර තියෙන බද්ද ගෙවා ගන්න බැරි නම් අපිට chance එකක් දෙනවා පුතේ 4 පාරකට ගෙවන්න. ඒ අවුරුද්දකට ගෙවන්න තියෙන බද්ද වාරික 4කට සමාන වාරික 4කට බෙදලා 4 පාරකට ගෙවන්න chance එකක් දෙනවා. ඔය වාරික 4න් එක වාරිකයකට අපි කියනවා කාර්තුව. එතකොට මෙයාට අවුරුද්දටම ගෙවන්න තියෙන බද්ද 3200. ඒතර කාර්තුවකට ගෙවන්න ඕන බද්ද හොයන්න පුතේ ගන්න. අවුරුද්දටම ගෙවන්න තියෙන බද්ද බෙදනවා කියන්නේ 4. බෙදුවම මට එනවා රුපියල් 800. එහෙනම් මෙයා කාර්තුවකට ගෙවන්න ඕන බද්ද පුතේ රුපියල් 800යි කියලා. රෝමිලකාංක 3 එම වන ප්‍රදේශයේ නිවසක් කාර්තුවකට බදු මුදල ලෙස රුපියල් 360ක් ගෙවයි නම් එම නිවසේ තක්සේරු කරන ලද වාර්ෂික වටිනාකම මොන දැන් කාණ ආපස්සට හදන්න. වෙනත් නිවසක් තියෙනවා එයා කාර්තුවකට 360යිලු ගෙවන්නේ. එහෙනම් නිවසේ තක්සේරු වටිනාකම කීයද කියලා. ඒ කියන්නේ දැන් පුතේ රුපියල් 800ක් කාර්තුවකට ගෙවන ගෙදරක් ගේක තක්සේරු වටිනාකම 40000යි. එහෙනම් අපෙන් අහනවා රුපියල් 360ක් ගෙවන කාර්තුවකට රුපියල් 360ක බද්දක් ගෙවන ගෙදරක තක්සේරු වටිනාකම කීයද බලන්න ඉන්නවා. මේක හදන ලස්සන බලන්න ඉන්නේ. ඉස්සෙල්ලාම හොයනවා මම වසරක බද්ද. මෙයා අවුරුද්දකට ගෙවන බද්ද. කාර්තුවකට 360යි කියලානේ කියන්නේ. කාර්තුවකට 360යි නම් අවුරුද්දකට මේ જાතිය 4ක් ගෙවනවා. අවුරුද්දේ ඒ වගේ 4ක් ගෙවන්න එපේ. කාර්තුවකට 360යි නම් කාර්තුව ඒව 4ක් ගියාම තමයි අවුරුද්දට ගෙවන්න ඕන බද්ද. 360 ඒව 4ක්. 4 වරක් බිංදු බිංදුවයි 4 වරක් 6 24න් 4 දාන දෙකක් ඉතුරුයි. 4 වරක් 3 12යි 2යි 14යි. අන්න මෙයා අවුරුද්දට ගෙවන බද්ද රුපියල් 1440. අවුරුද්දට ගෙවන බද්ද රුපියල් 1440. දැන් අපෙන් අහන්නේ නිවසේ තක්සේරු වටිනාකම කීයද කියලා නේ. හරි. මම මෙහෙම කරනවා බලන්න. නිවසේ තක්සේරු වටිනාකම simple x ලෙස සලකමු. හරි. නිවසේ තක්සේරු වටිනාකම මම simple x කියලා ගන්නවා. ඒතර simple x වටිනාකමක් තියෙන ගෙදරකින් අනිවාර්යයෙන්ම පුතේ 108ක් නගර සභාව බදු අය ගන්නවා. යම් කිසි ඕනෑම මේ නගර සභාව මොකද කරන්නේ?
දින තක්සේරු වටිනාකම තියෙනවනේ. ඒ තක්සේරු වටිනාකමෙන් එයාලා 108ක් බදු අරගෙන. මොන වටිනාකමක් තිබ්බත් ඒකෙන් 108ක් බදු ගන්නවා. ඒතර දැන් නිවසේ තක්සේරු වටිනාකම අපි දන්නේ නෑනේ. ඒතර මේ තක්සේරු වටිනාකම x කියලා දාගන්න. එතකොට x වටිනාකමක් තියෙන ගෙදරකින් 108ක් අවුරුද්දකට බදු අරගන්නවා. ඒ විදිහට අරගෙන තියෙන බද්ද මෙන්න තියෙනවා 1470. දැන් අපි හොයන්න ඕනේ මොන වටිනාකමෙන් 108ක් රුපියල් 1470. දැන් මේක සුළු කරනකොට බලන් ඉන්න. x වැඩි කිරීම 108 සුළු කරන්නේ කොහොමද? මේ බෙදීම 100 නැති කරන්නේ. මම මේ පැත්ත වැඩි කරනවා 100. එහෙනම් එහා පැත්තටත් ඒ දෙයම කරන්න. එහා පැත්තත් වැඩි කරනවා 100. බෙදීම 100ට වැඩි කිරීම 100 කැපෙලා ගිහිල්ලා දැන් එනවා x වැඩි කිරීම 8 සමානයි 1440 100න් වැඩි කරාම 1440 අගට බිඳු දෙකක්. දැන් x තනි කරන්න 8 අයින් කරන්න. මම මේ පැත්ත බෙදනවා 8න්. එහෙනම් එහා පැත්ත බෙදනවා 8න්. 8ට 8 කැපිලා යනවා. ඔන්න මට x ගේ උත්තරේ එනවා x සමානයි 14ට 8 ඒවා 1යි. ඉතිරි වෙනවා 6ක්. 64ට 8 ඒවා 8යි. බිඳු 3 අගට දාන්න. මෙන්න තියෙන පුතේ. කීයද? රුපියල් 18000යි. එහෙනම් මෙම නිවසේ තක්සේරු වටිනාකම කීයද පුතේ? රුපියල් 18000යි. ඔන්න ඕක හොඳින් මතක තියාගන්න. කාර්තුවකට ගෙවන මුදල දීලා නිවසේ තක්සේරු වටිනාකම හොයලා අපි විභාගයට ආවොත් මෙන්න මේ ටයිප් එකට තමයි පුතේ ගන්න. හරිද? right. B කොටස එකේ. එම ගානේ B කොටස. 112ක වාර්ෂික සුළු පොලි අනුපාතිකයක් ඇත්තේ රුපියල් 45000ක් ණයටගත් පුද්ගලයෙකු වසර දෙකක් අවසානයේ ගෙවිය යුතු මුළු මුදල සයන්න. හරි පුතේ 112ක පොලියක් ඇත්තේ 45000ක් ණයට ගන්න. right. මම හොයන ඉස්සලා වසරක බද්ද. වසරක බද්ද නෙමෙයි සෝරි වසරක පොලිය. අවුරුද්දකට ගෙවන්න තියෙන පොලිය. කොහොමද? ණයට ගන්නේ 45000යි. ඕකෙන් 112ක් පොලිය ගෙවන්න. වාර්ෂික පොලිය 112යි කියනවනේ. ඕකෙන් 112ක් බලනවා කියනවා. තුරු වෙනවා බිංදු දෙකට උඩ බිංදු දෙක කැපෙනවා. 45 12 බලමු 12 ක් 60යි බිංදු දානවා 6ක්. 12 ක් 48යි නේ. 48යි 6යි 54යි. මේ බිංදු අකට දාන රුපියල් 5400යි. 5400යි වසරකට පොලිය. අවුරුද්දකට පොලිය. හරිද? වසර දෙකක් ණය වෙලා ඉන්නවනේ. නම් මම වසර දෙකකට පොලිය වෙනවා. අවුරුදු දෙකකට පොලිය. අවුරුද්දකට පොලිය 5400යි නම් අවුරුදු දෙකකට පොලිය ඊදාතිය දෙකක් 5400 දෙකක් කිය. රුපියල් 10800යි. අවුරුදු දෙකකට පොලිය 10800යි. අවසානයේ එහෙනම් මෙයා ණය නිදහස් වෙන්න ගෙවිය යුතු මුළු මුදල කොහොමද මම හොයන්නේ? අනිවාර්යෙන් ණයට ගත්ත 45000 දෙන්න ඕනේ. ඒකට පොලිය 10800ක් දෙන්න. ඔය දෙකම එකතු කරාම මට එනවා 55800යි කියන්නේ. right එහෙනම් මෙයා 9 නිදහස් වෙන්න පුතේ දෙන්න ඕන රුපියල් 55800. ඔන්න ඔහොමයි අපිට ලැබෙන පළවෙනියට මත දවස් සාකච්ඡා කරන ප්‍රතිශත ගාන අපිට හදලා තියෙන්නේ. right ඒකේ සම්බන්ධ වෙලා තියෙන වරිපණන් සහ සුළු පොලිය කියන එක. සටහන් කරගන්න. yeah. ටියුටර් එකේම ලියා ගන්න. පොතේම ලියා ගන්න. හරි. දැන් ප්‍රතිශත කිව්වහම ප්‍රතිශත විභාගෙට ආකාර දෙකකින් එනවා. එකක් මම මේ දැන් කතා කරලා අවසන් කරපු ව්‍යුහගත රචනා ප්‍රශ්න පහෙන් එකකට ප්‍රතිශත ලැබෙන්න පුළුවන්. ඒ වගේම සෙකන්ඩ් පේපර් එකේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ මම මෙහෙම කියන්නම් ප්‍රශ්න 12ක් පැය 3ක් වාරකට ලියන්න තියෙන්නේ. අන්න ඒ පේපර් එකේ අනිවාර්යයෙන්ම ප්‍රශ්නයක් එනවා ප්‍රතිශත වලට. විභාගෙට ලකුණු 20කට වඩා වැඩියෙන් විභාගයට ලැබෙනවා පුතේ මේ ප්‍රතිශත. හරි දැන් මේ අද කතා කරන්න යන්නේ සෙකන්ඩ් පේපර් එකේ අවප්‍රසරද ගන්න. ඒක රචනා ශෛලියෙන් තියෙන. රචනා ගානක් කියන රචනාවක් ලියන්න තියෙන ගානක් නෙමෙයි. රචනා ගානක් කියන්නේ පුතේ වගන්තිය දිගට දීලා හතුරු ප්‍රශ්න නැතුව කෙලින්ම ප්‍රශ්නයක් අහන්න. හැබැයි කෙලින්ම අහන ප්‍රශ්නෙට එක පියවරෙන් උත්තර ලියන්නේ නැහැ. පියවර කිහිපයක් හදාගෙන ගිහලා උත්තර ලියන්න. ඒක තමයි ඒක රචනා ශෛලිය කියන ගානක්. මෙන්න එහෙමයි කියන්නේ. වාහන ආනයනයේ කරුවෙකුට ලක්ෂ 20ක් වටිනා මෝටර රථයක් ආනයනයේදී 80%ක තීරුබද්ධ ගේීමට සිදු වෙයි. ඔයාලා දන්නවද ඇත්තට අපි කොච්චර තීරුවද කියනවද? 400ක්. විශ්වාස කරනවා. 400ක් පුතේ වාහන වලට බදු කියනවා. කොයි තරම් ආතල් එකක් තියනවද කියලා හිතන්නකෝ අපිට.
ඔයාලා ඔය දකින්නවා නේද ප්‍රාඩෝ කියලා මහා හයි ක්ලාස් වාහන. පුතේ BMW එකක් තියෙනවා පිටරට වල ලක්ෂ 20ක්. ලක්ෂ 9 ඉඳලා කාර් තියෙනවා. Hyundai නේද? ඒක Hyundai. ඒක තමයි අඩුම යාලගේ ප්‍රයිස් එක. තමයි ළඟදී දැක්ක ප්‍රයිස් එක. ලක්ෂ 9ට දින Hyundai කාර්. ලක්ෂ 9ට. ලංකාවේ ත්‍රිවිල් එක ලක්ෂ 10යි. ත්‍රිවිල් එක ලක්ෂ 10යි. පිටරට ලක්ෂ 9 ඉඳලා කාර් තියෙන නිකන් කාර් එකක් තියෙනද සාමාන්‍ය කම්ෆර්ටබල් කාර්. හිතන්නකො ඉතින් අපි ගෙවන බද්ද මේ ළඟදී වීඩියෝ එකක් දකින්නවා ඒ ලංකාවේ මිනිස්සෙක්මයි මේ මිනිස්සයා කියන එයා මිනිස්සෙක් කරන්නේ කාර් සේල් එක පිටරට කාර් ලංකාවට ගෙන්නනවා. හවුද? ඒ මිනිස්සයා කියනවා ඉට්ස් කාර් එක එහෙම නැත්නම් අපි ගමුකෝ හයිබ්‍රිඩ් කාර් එක හයිබ්‍රිඩ් එක ලංකාවට ගෙනල්ලා බාන්න පුළුවන් ලක්ෂ 12ට යනවා. ලක්ෂ 12ට හයිබ්‍රිඩ් එක ගෙනල්ලා බාන්න පුළුවන්. එහේ ඉඳලා එයා විලදී අරගෙන ෂිප්මන්ට් කරලා ලංකාවට ගෙනල්ලා ගොඩ බාන්න පුළුවන් ලක්ෂ 12ට. හරි? පුතේ තව ලක්ෂ 12ක් තියපන්. ඒ කියන්නේ එකට එකක් තියහම කොලාබේ. ඒත් අපිට දෙන්න පුළුවන් ලක්ෂ 24යි. ඒත් අපිට දෙන්න පුළුවන් ලක්ෂ 24යි. අත්තිලව්වේ දැන් කීයද? ලක්ෂ 50යි 60යි. ඉතින් ආච්චිගේ රටක් මේ කොහොම බද්දක් ගෙවනවද කියන්නේ. ඉතින් හිතා ගන්නවත් බැරි බදු බර තුමාට කෝල් එකක්ද කොහෙද? ඇහෙන්නේ 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 තුමාට කෝල් එකක්ද කොහෙද? ළමයි කෑ ගහනවා සර් ඇහෙන්නේ නැහැ කියන්නේ. එතනින් කට් කරන්න එකතු කරලා තමයි ඕ නැන්ද? පුළුවන්. ඇහෙන්නේ උන්ට හැමතිකම් කරන්න බෑලා. කෝල් එකක් ගන්නවත් දන්නේ නැහැ මම කට් කළේ. ඇහෙන්නේ 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 මිල ලකුණු කරයි. වාහනේ 125ක් ලාභ තියාගෙන මිල ලකුණු කරනවා. හරිද? පාරිභෝගිකයට වාහනේ මිලදී ගැනීමේදී 15ක් එකතු කළවත් මත බද්දක්. අතව වැට් බද්දක්. වැට් එක ගහන්නේ අන්තිමටම. නිකන් ලැට් එකට යන්න තමයි වැට් එක ගහන්නේ. ඔක්කොම තියෙන දේවල් ටික එකතු කරලා අන්තිමට මිලක් හදනවනේ වාහනේට හරි. ඕනම දෙයකට. ඒකට ගහනවා තව බද්දක්. ඕකට කියන වැට් බද්ද කියලා. රයිට්? අන්තිමටම 15ක් වැට් බද්දක් ගෙවීම සිදු වෙනම් පාරිභෝගිකයට වාහනේ මිලදී ගැනීමේදී ගෙවිය යුතු මුදල කිව්වා. අපි මේකට ගෙවන්න ඕන ගාණ කීයද? ඔන්න බලන්න කොන කියලා හදමු. ඉස්සලාම තීරුබද්ද හොයමු. ඉස්සලාම තීරුබද්ද බලන් ඉන්න. අපි කියනවා මේකට ගෙවන්න තියෙන තීරුබද්ද 140යි කියලා නේ. සෝරි 180යි කියනවා. වාහනයට ගෙවන්න තියෙන තීරුබද්ද 180යි. එතකොට ඔන්න බලන්න වාහනය ගෙන්නන්නේ ලක්ෂ 20කට මේකෙන් 180ක් තීරුබදු. ලක්ෂ 20ෙන් 180ක් බලන්න මේ බිංදු දෙකට බිංදු දෙක කැපෙනවා. දෙවරක් 8 16යි. බිංදු 1යි 2යි 3යි 4යි 5ක් අරගෙන. ඒ කියන්නේ රුපියල් ලක්ෂ 16ක්. එනම් ගෙවන්න සිද්ධ වෙන තීරුබද්ද ලක්ෂ 16ක්. ඊට පස්සේ තීරුබදු ගෙවූ පසු වටිනාකම වාහනේ වටිනාකම ඉහළ යනවා.
කීයක් වෙයි? ලක්ෂ 20යි ගෙන්නන්නේ. ඕකට තීරුබද්ධ ගහනවා ලක්ෂ 16ක්. දැන් පුතේ වාහනේ ලක්ෂ 36යි. ඔන්න වාහනේ දැන් ලක්ෂ 36යි. දැන් ආයි 20000ක් දෙන්න ඕනේ ට්‍රාන්ස්පෝර්ට් එක. ප්‍රවාහණයට 20000ක්. එතකොට ප්‍රවාහන ගාස්තු සමග මිල ලක්ෂ 36කට ගෙන්නපු වාහන. ඒතරි සමස්ත වියදම ලක්ෂ 36ක් දරලා ඉවරයි. ඕකට තව 20000ක් ට්‍රාන්ස්පෝර්ට් එකතු වෙනවා. එතකොට දැන් වාහනේ රුපියල් 36,20,000ක් වෙනවා. මේ වාහනේ දැන් 36,20,000යි. හරි. දැන් මොකද කරන්නේ? වාහනේ මිල ලකුණු කිරීමේදී 105ක ලාභයක්. දැන් වාහනේ මිල ලකුණු කරන්නේ 125ක ලාභයක් තියාගන්න. හරි. දැන් බලමු මේකෙන් වාහනේ ගෙන්නන මනුස්සය තියාගන්න ලාභය. ලාභය සමානයි 36,20,000න් 125ක් ඒ මනුස්සයා ලාභය තියාගන්න. ඒතර මේකෙන් 125ක් බලන්න මේ බිංදු දෙකට මේ බිංදු දෙක කැපෙනවා. වැඩි කරමු 25 බිංදුව 25යි 25 බිංදුව බිංදුවයි 25 2 50යි බිංදුව දාලා 5ක් තිබුණේ 25 6 150යි අර 5යි 155යි 5 දාලා 15ක් තිබුණේ 25 3 75යි 75යි 15යි 80යි 90යි මෙන්න වාහනය ගෙන්නන මිනිස්සයාගේ ලාභය කීයද රුපියල් 9,50,000 9,50,000යි එනවද වාහනය ගෙන්නන මිනිස්සයාගේ ලාභය 9,50,000යි දැන් මේකත් තියාගෙන වාහනේ විකුණන ලකුණු කර මිල හොයමු ලකුණු කළ මිල එතකොට මොකද වෙන්නේ ඔක්කොම යා වියදම් දරලා තියෙනවා 36,20,000ක් ඔය වියදමට තව 9,50,000ක් එකතු වෙනවා එකතු කරාම එනවා වාහනේ දැන් විකුණන්න මෙන්න මෙච්චර ගාණ කීයද රුපියල් වාහනේ විකුණන්න දානවා 45,25,000යි 45,25,000යි දැන් වාහනේ විකුණන්න දාදී කියනද 45,25,000කට තමයි වාහනේ විකුණන්න දාන්නේ හරි දැන් මොකද වෙන්නේ ඔහොම විකුණන්න දාලා දැන් ඔක්කොම ටික එකතු වෙලා ප්‍රවාහන ගාස්තු තීරු බදු එතනින් ගියාම ලාභ සියල්ලත් එක්කම මේ මිල තියෙන්නේ right ඔක්කොම ලකුණු කරාට පස්සේ ඇවිල්ලා අන්තිමටම ගහනවා බද්දක් මොන බද්දද වැට් බද්ද ඔන්න දැන් ඒක කොහෙද වැට් බද්ද මේ වාහනේට වැට් බද්ද වදිනවා 45,25,000ක් වෙන වාහනේට 15ක් වැට් බදු ගහනවා මේකෙන් 15ක් බලන්න කීයද කියලා ඔන්න මේ බිංදු දෙකට මේ බිංදු දෙක කැපෙනවා හරි වැඩි කරමු අපි දැන් 15 බිංදුව බිංදුවයි 15 5 75න් 5 දානවා 7ක් තිබුණා 15 2 30යි 7යි 37න් 7 දානවා 3ක් තිබුණා 15 5 75යි 3යි 78න් 8 දානවා 7ක් තිබුණා 15 4 60යි 7යි 67යි මෙන්න පුතේ තීරුබද්ද රුපියල් කීයද 6,78,750 මේ වාහනේට ගහන තීරුබද්ද 6,78,750යි කොහමද ගහිල්ල හරි දැන් තීරුබද්ද ගහුව ගමන් මොකද වෙන වාහනේ මිල ආයෙත් ඉහළට යනවා එහෙනම් පාරිභෝගිකයා වෙන මේ අපි මේ ගොම් අපි වාහනේ ගන්නේ වාහනය මිලදී ගන්නා මිල සමාන වෙනවා අවසානයේදී 45,25,000ට තිබ්බ වාහනය වැට් එක ගැහුව ගමන් ගුවන් වෙනවා ලැට් එකට 6,78,750කින් මිල ඉහළට යනවා. කරනවා 0යි 5යි 7යි 3යි එකක් ඉතුරුයි 0යි එකක් ඉතුරුයි 2යි 5යි ඔන්න පුතේ වැඩි. වාහනේ මිල කීයද? අපිට ගන්න වෙන්නේ කීයද රුපියල්? 52,03,750යි. අපිට ගන්න වෙන වාහනේ 52,03,750ට. පුතේ වාහනේ ගෙන්නන්නේ ලක්ෂ 20ට. අපිට ගන්න වෙන්නේ 52,03,750කට. තව ලක්ෂ 8ක් දැම්මම මේ જાති තුනක් ගොඩ දාගන්න පුළුවන්. මේ જાති වාහන තුනක් ගන්න හැකියි. තව ලක්ෂ 8ක් දැම්මම. ඒකත් මතක තියාගන්න ඉල්ලා. 100ට
80ක තීරු බද්දක් දාලා 180ක් මං කිව්වා තීරු බදු කියනවා අපි 400ක් 300ත් 400ත් අතර තීරු බදු කියනවා 400 දක්වා තියෙනවා තීරු හිතහන්කෝ එහෙම තීරු බදු කියවද්දි කොහොම ගහිල්ලක් අපිට ගෙවන්න වෙනවද කියලා ඉතින් ඇත්ත නේද මම අර කිව්ව කතන්දරේ ලක්ෂ 5ට 6ට 7ට 8ට 10ට අපි 10ක් කියමු 10ට ගන්න තියෙන වාහන පුතේ අපි කෝටි ගණන් වියදම් කරනවා අපරාධ අඩුම ගාන උඩින්වත් යන්න තිබ්බනම් කමන්න උඩින් යනවා 100ට උඩින් ගිය වෙලාව එච්චරයි ඒ ඇරෙන්නේ යන්නේ right යා ඔන්න ඊළඟ හොඳයි පුතේ අපි යමු ඊළඟ ගැටලුවට. ඒ කියන්නේ ඊළඟ පේපර් එකේ ඊළඟ ප්‍රශ්න පත්‍රයේ ව්‍යුහගත රචනා ප්‍රශ්න පහෙන් තියෙන ප්‍රතිශත ගාන. දැන් ඔයාලට ස්පනා පිටුම පේනවනේ ප්‍රතිශත ගාන කොයිතරම් බලපෑමක් පේපර් එකට කරනවද? ලකුණු 20ක් නිකන් නෙමෙයි පුතේ යාගේ. ලකුණු 20ක්. හරි? ශ්‍රී ලංකාවේ. right. අපි ඊළඟට යන්නේ ඊළඟ පේපර් එක ඒ කියන්නේ සබරගම් පළාත් පේපර් එක නේද ඔයාලගේ පේපර් පොතේ තියෙනවානේ සබරගම් පළාත් පේපර් එක ඒකේ ව්‍යුහගත රචනා ප්‍රශ්න වලට එන ප්‍රතිශත ගාන දෙවෙනි ප්‍රශ්නෙට තමයි ප්‍රතිශත ගාන ඇවිල්ලා තියෙන්නේ මෙන්න මෙහෙමයි කියන්නේ ඒකෙත් තීරු බදු කතාවක් තියෙන්නේ මෝටර රථයක ආනයනික මිල ලක්ෂ 5ක් වන අතර එය මෙරටට ගෙනීමේදී 120ක තීරු බද්දක් අය කරයි මම දුන්නා මම අපි හදලා 120ක තීරු බද්දක් අය කරනවා මෝටර රථය සඳහා අය කරන තීරු බදු මුදල සොයන්න. හරි. ලක්ෂ 5යි ගෙන්නන්නේ ඕකෙන් 120ක් තීරු බදු. වෙනවා බිංදු දෙකට බිංදු දෙක කැපුණාම දෙවරක් 5 10යි 1යි 2යි 3යි 4ක් අගට. රුපියල් ලක්ෂයක් තනි කර මෙහෙම. එහෙනම් අය කරන තීරු බද්ද ලක්ෂයයි. හරි නේද? එම මෝටර රථය මෙරටට ගෙන්වීමෙන් පසු වටිනාකමින් 15ක් වැට් මුදලක් වෙළඳ ආයතනය මගින් වැය කර ලබයි. වැය කළ වැට් මුදල කොපමණ වේ කියලා වැට් පත්ත කීයද කියලා අහන්න. ඒතර දැන් වාහනේ වටිනාකම මොකද වෙන්නේ පුතේ? ලක්ෂ 5ටනේ ගෙන්නුවේ. ඕකට තව ලක්ෂයක් අතින් එකතු වෙනවා. ඒ කියන්නේ බද්ද තීරු බද්ද එකතු වෙනවා. ලක්ෂ 5ට ලක්ෂයක් එකතු කරාම වාහනේ දැන් රුපියල් ලක්ෂ 6ක් වෙනවා. වාහනේ ඊට රුපියල් ලක්ෂ 6යි. 2යි 3යි 4යි 5යි. දැන් වැට් එක කීයද කියලා අහන්න. වැට් බද්ද කොහොමද වැට් බද්ද හොයන්නේ? ලක්ෂ 6ට අපිට කියනවා දැන් වාහනේ වටිනාකමෙන් 15ක් වැට් බද්ද. ඒතර මේකෙන් 15ක් බලන්න කීයද කියලා. සුළු කරන්න බිංදු දෙකට බිංදු දෙක කැපෙනවා. 15ක් 6 90යි. මේ බිංදු තුන අගට දාන්න. 90000යි නේ. එහෙනම් මේ වාහනේට ගෙවන වැට් බද්ද පුතේ රුපියල් 90000යි. තීරු බදු සහ වැට් බදු ගෙවීමෙන් පසු වෙළඳ ආයතනයේ විසින් රුපියල් 50000ක ලාභයක් ලැබෙනසේ මෝටර රථයේ මිල ලකුණු කරයි නම් මෝටර රථයේ ලකුණු කර මිල කීයද? දැන් මොකද කරන්නේ? තීරු බදුයි වැට් බදුයි දෙකම ගෙවනවලු. එතකොට ලක්ෂ 6ක් වෙච්ච වාහනේනේ තව 90000කින් වැඩි වෙන්නේ වැට් බද්ද කිව්වහම දැන් පුතේ වාහනේ වටිනාකම වෙනවා රුපියල් 6,90,000. දැන් වාහනේ වටිනාකම කීයද? රුපියල් 6,90,000. හරිද? දැන් මේකට වෙළඳ ආයතනයේ විසින් ලාභය යා ලාභය තියාගන්න ලාභය එකතු කරනවා කොච්චරද? 50000ක ලාභය. එතකොට මේකට තව 50000ක් එකතු කරා. එතකොට එනවා 0.0.0.4යි මෙන්න තියෙනවා. يعني වෙළඳ ආයතනයේ ලාභයත් එකතු කරාම දැන් මේ වාහනේ ඉක්මනට පුළුවන් කීයද පුතේ? රුපියල් 7,40,000. තුරංගනා කතායිදී. කමන්නේ රුපියල් 7,40,000. මේම තිබ්බනම් සෝ 7,40,000 වාහනේ විකුණන මෝටර රථයක් අයි කාර් එක. හරි. ඊළඟට එහා පැත්ත රෝමිල අංක 4. මොකක්ද කියන්නේ? මෝටර රථයේ ලියාපදිංචි සහ වෙනත් පියදම් වෙනුවෙන් රුපියල් 30,000ක මුදලක් වැය වේ. නම් මෝටර රථයේ මිලදී ගැනීම සඳහා වැය වෙන මුළු මුදල. දැන් මේකට අමතරව ඒ කියන්නේ 7,40,000ට අමතරව තව යනවා. තව මොනවද යන්නේ?
ලියාපදිංචියට තව 30000ක් යනවා රෙජිස්ට්‍රේෂන් වලට. එහෙනම් මේකට 30000ක් ආයෙත් එකතු කරන්න. එතකොට ටෝටල් එක එනවා 0.0.0.0.7යි 7,70,000යි කියන්නේ. ලියාපදිංචියක් කරගත්තාම 7,70,000කට වාහනේ සමස්ත වියදම දරා ගන්න පුළුවන්. ප්‍රෝමෙල අංක 5. රුපියල් ලක්ෂ 5ක මුදලක් 10%ක සුළු පොලියක් ගෙවන බැංකුවක අවුරුදු 3ක් සඳහා තැන්පත් කර තිබූ ප්‍රසන්නට එම කාල සීමාව තුළ ඉහත මෝටර රථයේ මිල වෙනස් නොවුයේ නම් ඉහත මෝටර රථයේ මිලදී ගැනීම සඳහා තවත් කොපමණ මුදලක් අවශ්‍යද? දැන් මේ ප්‍රසන්න මේ වාහනේ ගන්න යන්නේ ලක්ෂ 5ක් බැංකුවේ දාලා ඒකේ පොලියත් අරගෙන බැංකුවේ දැම්ම ලක්ෂ 5ක් අරගත්තට පස්සේ කියන අවුරුදු 3ක් අර ලක්ෂ 5 බැංකුවේ තියෙන සුළු පොලිය. අපෙන් අහනවා අවුරුදු 5 ඉවර වුණාට පස්සේ මේ පුද්ගලයාට ඒ බැංකුවේ තියෙන ලක්ෂ 5යි ඒ අවුරුදු 3ට හම්බ වෙන පොලියයි දෙකම අරගත්තාම තව කොච්චර මුදලක් ඕනේද කියලා මේ වාහනේ ගන්න. ඒතර වාහනේ 7,70,000ක් වෙනවා සමස්ත වියදම. ඒතර මෙයාට මේ ලක්ෂ 5ට ලැබෙන අවුරුදු 3ට පොලියත් එකතු වුණාම මේ ගාන කව කරගත්තා නම් ඕකේ කීයක්වත් ඕනේ නැහැ. හැබැයි ඔය ලක්ෂ 5ට අවුරුදු 3ට ලැබෙන පොලියයි ඔය ලක්ෂ 5 එකතු කරාම මේ මුදලට වඩා අඩු වුණා තව ගාන එකතු වෙන්න ඕනේ. මෙයාට මේ වාහනේ කොච්චර ගාන තව ඕනේද කියලා යහන. රයිට් අපි හොයමු. ඉස්සලාම හොයනවා මේ බැංකුවේ මෙයාට හම්බ වෙන වසරක පොලිය. අවුරුද්දකට මේ බැංකුවෙන් ලැබෙන පොලිය හොයන්න. කොහොමද පුතේ අවුරුද්දකට පොලිය හොයන්නේ? මෙයා බැංකුවේ දාන්නේ ලක්ෂ 5යි 10%ක පොලියක් යට. ලක්ෂ 5න් 10%ක් බලුවා. ලක්ෂ 5න් 10%ක් ඔන්න සුළු වෙනවා. මේ බිඳු දෙකට මේ බිඳු දෙක කැපුණා. එතකොට එනවා 50000යි. ඕන් ආ. උතර අවුරුද්දක පොලිය රුපියල් 50000. ඊළඟම වෙනවා වසර 3ක් දාරවන්න. 3කට පොලිය. අවුරුදු 3කට පොලිය එතකොට පුතේ 50000 ඒව 3ක් සුළු පොලියනේ. රුපියල් 1,50,000යි. උතර මෙයාට අවුරුදු 3කට පුතේ හම්බ වෙනවා බැංකුවෙන් 1,50,000. එතකොට මුළු මුදල ලැබෙන මුළු මුදල වෙනවා පුතේ බැංකුවේ දාන්නේ ලක්ෂ 5යි අවුරුදු 3ක් අවසානයේ පොලිය 1,50,000යි එකතු කරාම රුපියල් 6,50,000ක්. ඊයද රුපියල් 6,50,000. එහෙනම් මෙයාට ලැබෙන මුළු මුදල බැංකුවෙන් 6,50,000යි. අවුරුදු 3කට පස්සේ 6,50,000ක් මේක අතර හම්බුනේ. හැබැයි වාහනේ 7,70,000ක් වියදම් වෙනවා නේද? ඒතර තව මදි මුදල කීයද කියලා නේ අහන්නේ. හිඟ මුදල. හිඟ මුදල කියන්නේ හිඟා කන මුදල නෙමෙයි. තව මදි මුදල කියන්නේ. වාහනේ 7,70,000යි. මෙයා ගතට හම්බ වෙන්නේ 6,50,000යි බැංකුවේ. ඒතර තව මෙයාට වාහනේ ගන්න සල්ලි වලින් ඕනේ 2යි 1යි. කීයද රුපියල් 1,20,000ක් මදි. මෙයාට මේ වාහනේ ගන්න තව රුපියල් 1,20,000ක් මදි. ඔන්න ඔය මුදල හොයාලා පෙන්නන්නයි පැහැදිලි නේද? ඔය තමයි පුතේ අපේ සබරුගුම් පළාත් පේපර් එකේ දෙවෙනි ප්‍රශ්නේ විභාග රචනා ප්‍රශ්න වල දෙවෙනි ප්‍රශ්නට ආපු ප්‍රතිශත ගාන හදලා. right. ක්‍රියා කරපතේ ඒකත් ලස්සනයි. ඊළඟට අපි සබරගම් පළාත් පේපර් එකේ සෙකන්ඩ් පේපර් එකේ තියෙන ප්‍රතිශත කාටය. හොඳයි. ඒකේ මෙන්න මෙහෙම ගානක් පුතේ කියන්නේ. අශේ තම ස්ථාවර ගිණුම ඇපයට තබා නිවසේ අලුත් ඇඩියාවක් සඳහා 1,50,000ක් 14%ක වාර්ෂික සුළු පොලි අනුපාතයක යටතේ ණයට ගත්තේ. තේරුණාද කියන්නේ? එයා 1,50,000ක් ණයට අරගෙන එයාගේ ස්ථාවර ගිණුම ඇපයට තියලා. ඒක අතන්දරේ වෙනම කියන්නේ. 1,50,000 ණයට අරගෙන. ඒකට කියන්නේ කෙටින්ම වසර දෙකකට පස්සේ අවුරුදු දෙකකට පස්සේ 1,75,000ක් ආපසු ගෙවු අතර 1,75,000ක් ආපහු දීලා අවුරුදු දෙකකට පස්සේ ඉතින් ණය නිදහස් වෙන්නේ කියලා 1,75,000ක් දීලා ණය නිදහස් වෙන්නේ නෙමෙයි 1,75,000ක් ආයෙ බැංකුවට දීලා
අතර ගෙවීමට ඉතිරිව තිබූ මුදලද සමග. ඒ කියන්නේ 1,75,000 දුන්නත් තාම ණය නිදහස් වෙලා නැහැ. ලක්ෂයකමාර ණයට ගත්තා නේ ණය නිදහස් නැහැ. තව ගාණක් දෙන්න තියෙනවා. හරි. ගෙවීමට ඉතිරිව තිබූ මුදලද සමග තවත් මුදලක් එම පොලි අනුපාතයටම ණයටගෙන තවත් වසරකට පසු 1,42,500ක් ගෙවා මුළු ණය මුදල අවසන් කළේ. කියන්නේ 1,00,000ක් ණයට අරගෙන අවුරුදු 2ක් යනවා. හරිද? 1,00,000ක් ණයට අරන් අවුරුදු 2ක් යනවා. ඊට අපි නැවත ගානත් එක්ක සම්බන්ධ වෙමු. උදේ මෙයා 1,00,000ක් ණයට අරගෙන අවුරුදු 2ක් ඉඳලා 1,75,000ක් ආයි බැංකුවට දීලා තව ගාණක් දෙන්න තියෙනවා කියලා බැංකුව කියනවා. එයා කියනවා හරි ඔය ගාණක් තියාගෙන මට මෙන්න මේ මුදල මට ආයිත් ණයට ඕනේ කියලා ආයි ගන්න. අපිට කියන්නේ තව දෙවෙනි පාර කොච්චර ගන්න ණයට ගත්තද කියනවා. හරිද? අරගෙන දෙවෙනි පාර අවුරුද්දකට පස්සේ 1,42,500ක් දීලා බැංකුවට සම්පූර්ණයෙන් ක්ලියර් කරනවා ණය. ඒතර ණය නැති වෙනවා. පැහැදිලිද? අපෙන් අහන්නේ මේ ප්‍රශ්නේ. මෙයා දෙවෙනි පාර ණයට ගත්තේ අර අතිරේක මුදල කීයද? ඒ කියන්නේ තව මුදලක් අතර ගෙවන්න තියෙන මුදල ණයට ගන්න. ඒ අර ගෙවන්න තියෙන මුදල ඇරුණාම ණයට ගන්න. දෙවෙනි පාර මෙයා ණයට ගන්න මුදල කීයද කියලා තමයි අහන්නේ. බලන්න මම ගාන හතර විදිහට තේරුම් ගන්න පුළුවන්. ඉස්සෙල්ලා මම හොයනවා. ඒ 1,00,000කමාරක් 114ක පොලියට ණයට ගන්න. මම ඒකට හදනවා මෙහෙම දෙයක්. වසරක පොලිය. වසරක පොලිය සමානයි 1,00,000කමාරක් ණයට ගන්නවා. 1,50,000 කියන්නේ ඒකෙන් 114ක් අවුරුද්දකට පොලිය ගෙවන්න. සුළු කරන් බිංදු දෙකට බිංදු දෙක කැපෙනවා. 14 බිංදුවෙන් එලි කරා බිංදුවයි 14 බිංදුවයි 14 5 බිංදු 17ක්. 14ක් එක 14යි 7යි 20. අවුරුද්දකට පොලිය රුපියල් 21,000. ඒතර වසර දෙකකට පොලිය. අවුරුදු දෙකකට පොලිය හොයන්නේ. කොහොමද අවුරුද්දකට පොලිය 21,000 නම් අවුරුදු දෙකකට පොලිය ඒ වගේ දෙකක්. ඒ කියන්නේ 42,000යි. ණයට ගත්ත මුදලට 1,00,000කමාරට අවුරුදු දෙකකට පොලිය රුපියල් 42,000යි. එතකොට මුළු මුදල වෙන්නේ මෙයා අවුරුදු දෙකකින් ණය නිදහස් වෙනවා නම් ගෙවන්න තියෙන මුළු මුදල වෙන්නේ කීයද? 1,50,000 ණයට ගත්තා. ඕකට පොලිය 42,000 එකතු කරා. එතකොට රුපියල් 1,92,000ක් ගෙවන්න ඕනේ. ණය නිදහස් වෙනවා. ලැබීම් කීයද? එයා එකෙන් නිදහසෙන් ලැබෙන්නේ කීයද? දෙනවයි කියන්නේ කීයද? රුපියල් 1,75,000යි දෙනවයි කියන්නේ. අපිට එහෙමනේ කියන්නේ. පොඩි බලන්න. අවුරුදු දෙකකට පස්සේ 1,75,000ක් ආපසු ගෙවා. 1,75,000ක් ආපසු දෙනවා බැංකුව. කියන්නේ මෙච්චර මුදලක් ගෙවන්න තියෙන්නේ. මේ ලැබීම් බැංකුව. ඒතර හිඟ මුදල කීයද? 1,92,000න් අඩු කරන්න 1,75,000 අඩු කරාම එනවා හිඟ මුදල විදියට 7යි. එතන 8 තියෙන එකයි. රුපියල් 17,000 තව මදියේ. ණය නිදහස් වෙන පළවෙනි පාර ණය නිදහස් වෙන 17,000 මදි. එහෙම තියෙද්දි මු තව ණයක් ගන්නවා. එහෙම තියෙද්දි මු තව ණයක් ගන්නවා. ඒ කියන්නේ මේකත් එක්ක තමයි මේ ණය සෙට් වෙන්නේ. මේකත් එක්ක ඒ ණය තව ණයක් ගන්නවා. ඒතර මේ ණය මුදලයි අර තවත් ගන්න ණය මුදලයි දෙකම එකතු කරලා අවසානයේදී 42,500ක් ගෙවා මුළු ණය මුදල අවසන් කළේ. අපෙන් අහන මුල් වසර දෙක අවසන් වූ පසු ණයටගත් මුදල කීයද? මුල් වසර දෙක අවසන් වුණාට පස්සේ ණයට ගත්තේ කීයද කියලා. කීයක්ද කියලා. ඒතර ඒක හදන්න මෙන්න මෙහෙමයි. හරි මේ පළවෙනි පාර්ට් එක. ඒතර මේ පළවෙනි අවුරුදු දෙක අවසන් වෙනකොට මෙයාගේ ශේෂය මෙච්චරක් තව දෙවන්න තියෙනවා. එහෙම තියෙද්දි මෙයාක තව ණයක් ගන්නවා. ඒ ණය මුදල දන්නේ නැහැනේ. මම මෙහෙම කරනවා. දෙවන වර ණයට ගත් මුදල x ලෙස ගන්න. හරිද? එතකොට මේ x ඇතුලේ මේ 17,000 තියෙන්නේ. දෙවෙනි පාර ගත්ත සමස්ත ණය මුදල තමයි මම x කියලා ගත්තේ. x ඇතුලේ මේ 17,000 තියෙන්නේ. ඒතර මේ අපිට දෙවෙනි පාර ණයට ගත්ත සුද්ධ මුදල විතරක් හොයා ගන්න ඕන නම් ඔය එන උත්තරෙන් අපි 17,000 අයින් කරලා දාන්න. ඒතර වැඩි හරියද? හරි. දෙවෙනි පාර ණයට ගත්ත මුදල මම x කියලා ගන්න. හරිද? right. දැන් පුතේ පොලිය වෙනස් වෙන්නේ නැහැ නේ. 114යි පොලිය. ඒ කියන්නේ 100ක් මූ ණයට ගත්තොත් 114ක් දෙන්න ඕනේ. 90,000. මම උතරින් පොයින්ට් එක අල්ල ගන්නවා. ණය අනුපාතයක් කියන්නේ
ගෙවිය යුතු මුදල අතර අනුපාතයක් ලියනවා සහ ඒකම සමාන කරනවා ඇත්ත ණය සහ ගෙවිය යුතු මුදල. ඔන්න බලන්න 114යිනේ පොලිය. ඒ කියන්නේ ණය 100ක් වුණොත් ආපහු ගෙවන්න ඕනේ අවුරුද්දකට පස්සේ 114ක්. ඒ 100කට 14ක් පොලිය. 100කට 14ක් පොලිය වැටෙනවා. ඒතර 100ක් ණයට ගත්තොත් 114ක් ගෙවන්න ඕනේ. දැන් ඇත්තටම ණයට ගත්ත මුදල දන්නේ නැහැ මම මේ x කියලානේ දාලා තියෙන්නේ. ඒක දන්නේ නැහැ. x කියලා ලියා ගන්න. හැබැයි මෙයා ආපසු ගෙවලා තියෙනවා බැංකුවට දෙවෙනි පාර ණයට ගත්ත මුදල 1,42,500. ඔන්න මම සමානුපාතය ලියා ගන්න. මෙන්න සමානුපාතය. ඕක කරකවලා කොහොම හරි අපි x හොයන්න. සමානුපාතයක් භාගයක් කරනවා දන්නවා. මෙතන මුලින් ඉන්න එක්කන උඩින් ලියනවා බෙදීම දෙවෙනියට ඉන්න එක්කන ඇතුළේ ලියනවා. සමානයි. මෙතන මුලින් ඉන්න එක්කන උඩින් ලියනවා බෙදීම දෙවෙනියට ඉන්න එක්කන ඇතුළේ. right? දැන් x යන දානවා හරස් ගුණිත. not හරක් ගුණිතේ හරස් ගුණිත. මෙයාගෙන් වැඩි කරනවා. එතකොට එන 1,42,500 අගට මේ බිඳුව සමානයි. මේ x 114න් වැඩි කරාම 114යි x. දැන් x යන මේ 114 අයින් කරන්න. උදේ මේ පැත්ත බෙදෙනවා 114යි. එන එහා පැත්ත බෙදෙනවා 114. 114 කැපිලා යනවා. දැන් x කියනවා මෙතන 114ට බෙදාගෙන ගියොත් එනවා මෙතනට 1යි. අපි බෙදුම් පැත්තක ඉන්නේ. බලන්න මේ බලන්න. 1යි 4යි 2යි 5යි බිංදු 1යි 2යි 3යි 4ක් තියෙනවා. ඒක බෙදන්න තියෙන 114. 1යි 114යි ඉතුරු වෙනවා 8යි. 12යි නම් 8ක්. 3 තියෙන්නේ 3න් එකක් 2යි 5 ගන්න පල්ලෙයට. මෙතනට තියෙනවා 2ක් 228යි. අඩු කරාම එනවා 7යි. මෙතන 7යි එතකොට 7න් 2ක් 5යි. මේක ගන්න පල්ලෙහාට බිංදුවයි. 570ට 14 වගේ 5ක් ගන්න තියෙනවා. ඕන් තියෙනවා. x කියන්නේ 1,25,000. ඔන්න තියෙන වැඩි. ඊයද දෙවෙනි පාර x කියගේ මට එනවා 1,25,000. ඒ කියන්නේ දෙවෙනි පාර ණයට ගත්ත මුදල 1,25,000. පැහැදිලිද? හැබැයි මං කිව්ව පටන් ගන්නකොට මම මෙතන x කියලා ගත්තේ මේ 17,000 ඇතුළත. පැහැදිලිද? ඒතර දෙවෙනි පාර ණයට ගත්ත මුදල මේ අපෙන් අහන විදියට මේකේ අහන්නේ මුල් වර්ෂ දෙක අවසන් වූ පසු ණයට ගත් මුදල කීයද කියලා. කියන්නේ දෙවෙනි පාර මෙයා ණයට ගත්ත මුදල. කියන්නේ මේ ගෙවන්න තියෙන මුදල හැරෙන්නේ. එහෙනම් මම ලියනවා මෙන්න මෙහෙම. දෙවන වර ණයටගත් මුදල වරහන් ඇතුලේ පළමු වර පොලිය හැර සමානයි 1,25,000න් අර පළවෙනි පාර ගෙවන්න හිඟ වෙලා තිබ්බ 17,000 අඩු කරනවා. අඩු කරාම එනවා මට 0.0.0.8යි එක තියෙන්නේ 0.1 මෙන්න තියෙනවා. එහෙනම් මෙයා දෙවෙනි පාර බැක් වෙන්න අරන් තියෙනවා 1,08,000. දැක්කද ඒක තේරුණාද? උදේ මෙතන මම x කියාගේ හොයාගත්තා දෙවෙනි පාර ණයට ගත්ත මුදල හොයාගත්තා 1,25,000යි. ඒතර බැංකුවේ සටහන් වෙන්නේ මෙයා 1,25,000ක් ණයයි කියලා. ඇයි මෙයාට කොස්සක් තියෙනවා. පළවෙනි පාර සෙටල් කරේ නෑ ණය. තව 17,000ක් මෙයාට පළවෙනි පාර ණයෙන් ගෙවන්න තියෙනවා. තව 17,000ක් ණය මුදලක් ගෙවන්න තියෙනවා. එහෙම තියෙද්දි තමයි මෙයා තවත් ණයක් ගහන්නේ. එතකොට ඒ ණයට මේ මුදලත් එකතු වෙන්න ඕන. ණය මුදල විදිහට හැදෙනවා. එතකොට එහෙම එකතු වෙලා තමයි මෙයාගේ සමස්ත ණය මුදල 1,25,000ක් බවට පත් වෙන්නේ. ඒතර මේ 1,25,000 නිදහස් වෙන්න තමයි මෙයා 1,42,500ක් බැංකුවට ගෙවන්නේ. ඒතර දැන් අපෙන් අහන්නේ ඇත්තටම දෙවෙනි පාර මෙයා ණයට ඉල්ලගන්නේ කීයද කියලා. ඒතර දෙවෙනි පාර ඇත්තටම මෙයා ණයට ඉල්ලගන්නේ මේ මුදල නෙමෙයි. ඇයි ඒ? 17,000ක් මේකට අමතර වැටිලානේ දීපි අර ණය තව ගෙවන්න තියෙන මුදල. ඒතර ඒකත් මේකට එකතු වෙච්ච හින්දා තමයි මෙච්චර ගාණක් ආවේ. ඇත්තටම මෙයා දෙවෙනි පාර ණයට අරගෙන තියෙන්නේ ඔය 17,000 ඇරුණාම 1,25,000න් 17,000 අඩු කරාම 1,08,000. මෙයාක ඇත්තටම ණයට අරන් තියෙන්නේ 1,08,000යි දෙවෙනි. right ඔය මුදල තමයි අපිට හොයලා පෙන්නන්න තියෙන්නේ උන් අපි අහන්නේ පෙන්නු. ඔය දින පුතේ සබරුම පේපර් එකේ සෙකන්ඩ් පේපර් එකට ආපු ප්‍රතිශත ගන්න. ඕකේ. අතුරු ප්‍රශ්න මුකුත් නෑ හරස් ප්‍රශ්න මුකුත් නෑ තනි එක ප්‍රශ්නයයි අහන්නේ. හැබැයි ලොකු දෙවන්ත පාර්ට් එකක් ඕකේ හදන්න. ලියාගෙන දෙන්න.
හොඳයි. එතකොට මෙතනින් අපි අදට නියමිත වැඩ කොටස අවසන් කරනවා. එතකොට හෙට දවසේ සෙනසුරාදා දවසේ අපිට හෙට දවසේ පන්තිය පැවැත්වෙන්නේ නැහැ. නැවත ඉරිදා දවසේ තමයි පන්තිය පැවැත්වෙන්නේ. ඉරිදා ටිකක් කලින් පන්තිය ආරම්භ වෙයි. සූදානම් වෙලා ඉන්න අපි පටන් ගන්න 7ටනේ. 6:00 වෙනකොට පොඩ්ඩක් ලකලා ඇස්තිලා ඉන්න. අරන් පන්තිය පැවැත්වෙන්නේ ලින්ක් එක වැටෙනවා. ඒතර පොඩ්ඩක් WhatsApp එකක් දැක්කේ නැහැ බයිල ගහන්න නැතුව WhatsApp group එකත් එක්ක ඒ ටයිම් එකේ ඉන්න ලින්ක් එක කොහෙන් හරි වැටෙයි. 6:00 අතර පන්තියේ ඉරිදා දවසේ ආරම්භ කරන ටිකක් කලින් වැඩිපුර ටිකක් කරන්න ඕනේ ඉඳා. හැදුවේ නේද? එහෙනම් හෙට දවසේ පොත අරගෙන නැත්නම් තාම අනිවාර්යෙන් ආයතන වල පොත ටික අරගන්න. නැත්නම් පුතේ වැඩේ යන්න බැරි නිසා. හරි නේද? රයිට්. එහෙනම් ප්‍රයෝජනයක් තියෙනවා කියලා හැමෝටම දැන් තේරෙනවා ඇති. මේ කරන වැඩේ සාර්ථකයි කියලා ඔයාලට අවසානයේදී මේක තියෙන්නේ. ඔයාලටම තියෙන්නේ. ඒකින්ද පුතේ ලස්සන්ට පෙළ ගස්සලා පාඩම් ටික මේ කරගෙන යන වැඩ ටිකට මග නොහැර හැමදාම කරන්න. එහෙනම් අද රැදි පුතේ අපි ඉරිදා නැවතත් ගණන් පන්තියත් එක්ක මුල. හැමෝටම ආයුබෝවන්. අයිබෝවන් සර්.